කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානා. මම උත්පල රත්නායක. මුලින්ම සිරස්තල. කඳුළු පාස්කුවට වසරයි. විනාඩි 2කට රටම නිහඬ වේ. වගකිව යුතු හිටපු සේනාධිනායකයා ඇතුළු සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතු බව අගරාදුගුරු හිමිපාණන් යලි අවධාරණය කරයි. අද ආසාදිතයන් 6 දෙනෙකු හමුවීමත් සමග මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් ගණන 310 දක්වා ඉහළට. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් සංක්‍රමණිකයන් ඇතුළු කරනු ගැනීමට ඇමරිකානු ජනපතිගෙන් විධායක නියෝගයක්. කමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු සේවා සමග නිවසේදීම බැංකු කටයුතු සිදු කරගන්න. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. දෙදහස් 19 පාස්කු ඉරිදාවේ ඉස්ලාම් අන්තවාදීන් 8 දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් කර අහිංසකයින් 269 දෙනෙකු මරා දමා මේ පාරාදීසය යලිත් කඳුලින් තෙත් කර අදට වසරක්. අවාසනාව නම් ඒ ප්‍රහාරය පිළිබඳවත් ප්‍රහාරකයින් පිළිබඳවත් ඕනෑවටත් වඩා තොරතුරු කල්තියා බලධාරීන් දැනුවත්ව සිටියද එය වළක්වා ගැනීමට නොහැකි වීමයි. වසරක් ගතව ඇතත් මහා මොළකරුවන්ට දඬුවම්ද විඳිතයින්ට යුක්තියද ඉටුනිද. අගනුවර කොළමත් පුංචි රෝමේ ලෙස විරෝධාවලේලත් මීගමුවත් නැගෙනහිර වෙරළේ මඩකලපුවත් මුළු රටේම කතෝලිකයිනුත් Tamanගේ දින දර්ශනයේ වැදගත්ම දිනයක් වන පාස්කුව සමරමින් සිටියා. මීගමුව කටුපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දිවෙනි විශාලතම දේවස්ථාන අතරින් එකක්. එවන විටත් දහසකට වැඩි පිරිසක් දේවස්ථානයේ තුලත් ඉන් පිටතත් රැඳුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින්. සුවිශාල බෑග්යක් දෙවුර මත එල්ලාගත් නාදුනන තරුණෙක් දේවස්ථානය තුලට ඇතුළු වන අයුරුත් ඉන් මොහොතකට පසු සියල්ල පුපුරා යන අයුරුත් ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා. දැකපු බොහෝ පිරිසක් ඉන්නවා බෑග් එකක් කරේ දාගෙන මිනිස්සෙක් කෙන කවුරුත් බාධා කරන්නට ගිහිල්ලා නැහැ. නමුත් සමහර අය දේවස්ථානට ඇතුල් වෙද්දී කුතුහලෙන් බල්ලා තිබුණා. ඒ සැනින් තමයි පිපිරවීම සිද්ධ වෙලා තියෙන්නේ. මම හරියටම පැය කාලයකට පස්සේ මෙතනට ආවා. ඒ එනකොට ලේ විලක් වෙලා තිබුණේ මේ ශුද්ධ භූමිය. සාදේ අන්තිම වීදිකාව කියද්දී එකපාරට සද්දයක් ඇහුණා. ඊට පස්සේ ඒක වුණාම මම නැගිටලා ඇවිද්දා. ඊට පස්සේ තමයි දැක්කේ අම්මා වැටලා ඉන්නේ. නංගි අක්කි අම්මයි කට්ටි වැටලා තියෙන එකත් මම දැක්කා. දෙන්නෙන් ඔක්කොම වැහිලා මට සිහිය නැතුව ගියා. බැතිමුතුන්ගෙන් පිරී තිබුණු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුලත් ඒ අවස්ථාවේම තවත් බෝම්බයක් පුපුරා ගියා. විනාඩි 2කට පසු ඊට නුදුරින් වූ අගනුවර තරුපන්ති හෝටල් අතුරින් ප්‍රමුඛ කොළඹ එක ජනාධිපති මාවතේ කිංස්බරි හෝටලය තුල තවත් බෝම්බයක් පිපිරුණා. අලුතින් ගොඩනැංවූ ශැංග්‍රීලා තරුපහේ හෝටලයේ ප්‍රධාන අවන්හල පාතරස්සේ ගැනීමට පැමිණි අමුත්තන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. සුවිසල් ගමන්මලු දෙවුරේ එල්ලාගත් දේශීය අමුත්තන් දෙදෙනෙක් නවාතැන්ගෙන සිටි කාමරෙන් පිටත් වුණේ අවන්හල වෙතයි. මද වේලාවක් අවන්හල තුල ඔබම හැසිරුණු එක් අයෙක් ඉන් පිටව ගියා. මොහොතකින් නැසුනේ දැවැන්ත පිපිරීම් හඬක්. බෝම්බ ප්‍රහාරයෙන් දිවි බේරාගත වුන් තුන්වන මහලේ සිට බිම් මහලට දිවාවේ සරණක් සොයාගෙන විය හැකියි. නමුත් දෙවැන්නා එවන විටත් එහි සිටියේ තම ඉලක්කයට ඉවල්ලමින්. තත්පර කිහිපයකින් ඔහු තමන්වම පුපුරවා ගත්තා. එදින අලුයම මඩකලපුවේ ඉස්ලාම් දේවස්ථානයකට අමුත්තෙක් පැමිණෙනු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. ඒ අසලම සියොන් දේවස්ථානය තුල පාස්කුව සැමරුණා. කුඩා දේවස්ථානය තුල වැඩි වශයෙන් සිටියේ දරුවන්. දෙවියන්ට යාඥා කළ අමුත්තා කොළඹට පැමිණි ත්‍රස්තයන් හා සමානව විශාල බෑගයක් රැගෙන මස්ජිදයෙන් දේවස්ථානයේ වෙත පිටත් වුණා.
දේවමෙහෙය ආරම්භ වී ගත වූයේ මොහොතක්. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන අවන්හලට ඇතුළු වුණු ත්‍රස්තයා සිය බෝම්බය පුපුරවා ගත්තා. ඒ විනාඩි 13ක් තුළ එල්ල වුණු 7 වන මරාගෙන මැරෙන ප්‍රහාරයයි. එදින උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේද ත්‍රස්තයෙක් ඇතුළු වුණත් කිසියම් හෝ හේතුවක් මත බෝම්බය පුපුරවා ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. ඒ අනුව ත්‍රිරෝද රථයකින් පිටව යන ඔහු එදින පස්වරුවේ දෙහිවල ට්‍රොපිකල් ඉන්නම් ලැබුම්හලේදී එය පුපුරවා ගත්තා. මෙතරම් සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කිරීමට 30 වසරක ම්ලේච්ඡ ඉතිහාසය තුළ LTTE ත්‍රස්තවාදීන්ද සමත් වී තිබුණේ නැහැ. කණ්ඩායමේ නායකයා ශැන්ග්‍රීලා හෝටලයේ පළමු බෝම්බය පුපුරවාගත් ත්‍රස්තයාගේ උපන්ගම මඩකලපුව කාතාන්කුඩියයි. ඔහු සහරාන් හෂීම්. පාස්කු ප්‍රහාරයට සැලසුම් සකස් කෙරුණේ ඔහුගේ උපන්ගමේදී. සහරාන් දැඩි අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් දේශනා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම ආරම්භ කර තිබුණේ 2006 වසර තරම් ඈත අතීතයක සිටයි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය ඉස්ලාම් ආගමික නායකයන් බලධාරීන් විටින් විට දැනුවත් කර තිබුණද ඒවට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් හිමිව තිබුණේ නැහැ. රටම සලිත කළ ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඔහුගේ ඉගැන්වීම් මත ක්‍රියාත්මක වූ තරුණ කණ්ඩායමක් මාවනැල්ලේ බුදු පිළිමයක් විනාශ කළා. ඊට සම්බන්ධ වූ 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණද මහමුලකර වූ සහරාන් හෂීම් ආරක්ෂක ඇසට වැලි ගසමින් බොහෝ පහසුවෙන් සැඟව සිටියා. ඉන් අනතුරුව වනතවිල්ලුව ප්‍රදේශයෙන් සුවිශාල පුපුරන ද්‍රව්‍ය ගබඩාවක්ද සොයාගනු ලැබුවා. නමුත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු වී තිබුණා නම් ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා නොවේද? කෙසේ වෙතත් ප්‍රහාරයට දින 17කට පෙර ඉන්දිය බලධාරීන්ගෙන් එවකට පැවති ආණ්ඩුවට ප්‍රහාරය පිළිබඳව పూర్ව බුද්ධි තොරතුරු ලැබී තිබුණා. එවකට පොලිස්පතිවරයා වෙත ලැබුණු අතිශය රහසිගත ලිපියක ඒ සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායමක් මෙම ප්‍රහාරය මෙහෙවන බවත්, එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, ඉලක්කය කතෝලික දේවස්ථාන බවත් එහි පැහැදිලිව දැක්වුණා. නමුත් ප්‍රහාරයට දින 2කට පෙර එය සැලසුම් කිරීමට සහරාන් හෂීම් තවත් සගයෙකු සමග ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මුලස්ථානයේ නුදුරේ පිහිටි ශැන්ග්‍රීලා හෝටලයේ වෙත පැමිණ තිබුණේ කිසිදු උපද්‍රවයකින් තොරවයි. ප්‍රහාරය එල්ල වී පැය කිහිපයකින් ත්‍රස්ත කණ්ඩායම නවතැන්ගෙන සිටි දෙමටකුඩ පිහිටි නිවස ආරක්ෂක අංශ විසින් වටලනු ලැබුවා. එහිදී ත්‍රස්තවාදියෙකුගේ ගර්භණී බිරිඳ සිය දරු තිදෙනාද සමග බෝම්බයක් පුපුරවා ගනිමින් දිවි හානි කරගන්නේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේද ජීවිත උදුරා ගනිමින්. දින කිහිපයකට පසු පොලිසිය සයින්ද මරුදුහි නවතැන්ගෙන සිටි සහරන්ගේ පවුලේ සමාජිකයන් සොයාගත්තා. පොලිසිය එහි යන විට මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරි ඔහුගේ සහෝදරයා එය පුපුරවා ගත්තේ ත්‍රස්තයන්ගේ බිරින්දෑවරුන්ද දරුවන් 6 දෙනෙක්ද බිලිගනිමින්. ප්‍රහාරයෙන් පසු සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බුද්ධි තොරතුරු 150කට වඩා ලැබී තිබුණු බවයි. නමුත් එවකට ජනාධිපතිවරයා පැවසුවේ කිසිදු බුද්ධි තොරතුරක් පිළිබඳව Taman දැනුවත්ව නොසිටි බවයි. ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් Taman ඉවත් කර සිටි බව හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ප්‍රහාරය මේ තරම් ප්‍රබල වනු ඇතැයි අපේක්ෂා නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් නිදහසට කරුණ කිව්වා. ප්‍රහාරයෙන් වසරකට පසුවත් මියගිය 269 දෙනෙකුගේ ඥාතීන් සහ සමීපතමයන් තවමත් යුක්තිය ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ විදේශ රටවල බුද්ධ්‍යංශ අනතුරු අඟවා තිබියදීත් ඒවා නොසලකා හැරි එවක සේනාධිනායකයාගේ සිට ඊට වගකිවිය යුතු සියලු පාර්ශව නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රාජිත් හිමිපාණන් පවසනවා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට වසරක් ගත වීම සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවිය යුත්තන් නීතිය හමුවට පමුණුවන බවයි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වූවන් සිහිපත් කරමින් ප්‍රහාර එල්ල වූ කතෝලික දේවස්ථාන සංචාරක හෝටල් මෙන්ම දිවයිනේ විවිධ සිද්ධාස්ථාන රැසක අද ආගමික වතාවත් පැවැත්වුණා.
පාස්කු ප්‍රහාරයට වසරක් ගතවන අද දින පෙරවරු 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසත් සියලුම කිතුණු දේවස්ථානවල සහ අනෙකුත් ආගමික ස්ථානවල ගණ්ඩාර නාද කොට පහනක් දල්වා ආගමික වතාවත් සිදු කරන ලෙසත් අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනු රංජිත් හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් කළා. ඒ අනුව ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තම ආදරණීයයන් සිහිපත් කරමින් කොච්චිකඩේ දේවස්ථානයේ සැමරුම් සිදු කිරීමේ මේ අයුරින් උදෑසන 8:40 සිටයි මේ දේවස්ථානයේ මේ විශේෂ පූජා පවත්වන්නේ පියතුමල්ලාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට විවෘත වන්නේ නැහැ. මේ සියලු දෙනා සිහිපත් කරමින් රටවාසීන් හැටියට අපිට කරන්නට තියෙන්නේ ඔවුන්ට අපි අදහන ආගම අනුව පිම්පෙත් පැමිණවීම පමණයි. සිය ලබැදියන් සමග වසරකට පෙර අදවැනි දිනක මේ දේවස්ථානයට පැමිණි බැතිමතුන් අද සිය අමීරි මතක මැද දෙවියන් අදින්නට වුණා. මේගමුල් කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථාන භූමියත් ඉලක්කයක් වුණා. හරියටම මීට වසරකට පෙර ජේසුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් පාස්කු දින මංගල්‍ය සැමරීමට මේ කටුවපිටිය දේවස්ථාන පරිශ්‍රය ලහිලහියේ සූදානම් වෙමින් පැවතියා. නමුත් ඊට හෝරා කිහිපයකට පසු මේ කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රයට එල්ල වූ ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිය ගණනක් දෙනාගේ ජීවිත මේ භූමියේදී අහිමි වුණා. මඩකලපුව සියුම් දේවස්ථානයේදීද අද ආගමික වතාවත් සිදු කෙරුණා. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ සංචාරක හෝටල්ද ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කළා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් දිවයින පුරා බෞද්ධ විහෙර විහාරස්ථාන රැසකද අද පුද පූජාවන් පැවැත්වුණා. දෙහිවල නැදිමාල ශ්‍රී වෙංකටේශ්වර විෂ්ණු මහා කෝවිල ඇතුළු හින්දු කෝවිල්වල සහ ඉස්ලාම් දේවස්ථාන රැසකද අද පෙරවරුවේ පුද පූජාවන් පැවැත්වුණා. අපගේ තරුණ පරම්පරාව පාපයේ නරක පුරුදු වලින් සහ අන්තවාදී ක්‍රියාවලින් ආරක්ෂා කර දෙනු මැනව. යහ මාර්ගය වෙත මඟ පෙන්වනු මැනව. පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ නිසා බවත් එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදයේ හිස එසවීම අරුමයක් නොවන බවයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් පරිදි සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවත් කුමන ආකාරයක අන්තවාදයකට හෝ අන්තවාදී ප්‍රචණ්ඩත්වයකට ඉඩ නොතබන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නීති හමුවට පමුණුන බවටත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සිය කාර්ය මණ්ඩලය සමග විජේරාම පිහිටි සිය නිල නිවසේදී පහන් දල්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවය පළ කළා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනු රංජිත් හිමිපාණන් බැහැදුටුවේ කොළඹ අගරාදුගුරු නිල නිවසේදී. විපක්ෂ නායක කාර්යාලයේද පහන් දැල්වමින් පාස්කු ප්‍රහාරයට ශෝකය පළ කරනු ලැබුවා. මෙතෙක් වගකිව යුත්තන් හමු වූ පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනු රංජිත් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ පාස්කු ඉරුදින මේ සිදුවෙච්ච සිදුවීම අවුරුද්දක් ගෙවි තිබුණත් තාමත් අපිට මේ කාරණාව පිටිපස්සේ හිටියේ කවුද කියන එක ගැන සත්‍ය තොරතුරු සොයා ගන්නට බැරි වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා. මේ අය කවුද කියලා සොයා ගන්නට අපේ යුතුයකමක් තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ නැවත වරක් රට එවැනි ප්‍රශ්නයකට මැදි කරන්නට මේ වගේ අයට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ඉඳලා පහළම තලය දක්වා ඒ පිළිබඳව සොයා බලන්නට කටයුතු නොකරපු, එය අතපසු කරපු වගකිව යුතු සේනාධි නායකයාගේ පටන් අන්තිමයා දක්වා නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කිසිම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්න එපා. මීට කලිනුත් අපේ රටේ තිබිච්ච ඉතාමත්ම වැරදි ආකල්පයක් තමයි මිනිමැරුම්, බෝම්බ ප්‍රහාර මේ වගේ දේවල් රතු පළසයට හඟවන
ප්‍රතිපත්තිය. ඒ වගේ දෙයක් මේ සිද්ධියේදී සිදු කරන්නට අපිට ඉඩ දෙන්න බෑ. මට ආරංචියක් ආව නීති ක්ෂේත්‍රයේ හා දේශපාලන බලපෑම් කරන ඉහළ තලයේ ජීවත් වෙන සමහර අය මේ වගේ දේවල් වලට ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. මානව හිමිකම් කියලා කියන්නේ පළමුවෙන්ම ජීවත් වීමේ අයිතිය කෙනෙකුගේ ජීවිතය නැති කරලා 300ක් පමණ පවුල් අසරණ තත්ත්වයට පත් කරලා මානව හිමිකම් ගැන දැන් කතා කරන්න එන එකේ අයිතියක් ඒ වගේ අයට නැහැ. පාස්කු බෝම්බය බොහෝ පිරිසකගේ ජීවිත හිත්පිට නැති විදිහට පැහැර ගනිද්දී තවත් පිරිසක් මරණයේ අභියසටම ගොස් නැවත ජීවන වරම් ලැබුවා. මේ එලෙස ජීවත් වීමේ වරම ලද දියණියක් පිළිබඳ සංවේදී කතා පුවතක්. ස්නේහා මින්දනි. එහෙමත් නැත්නම් ධෝනි. පාස්කු ප්‍රහාරය ගැන වසරක් ගත වෙද්දී ඒ අමීරි මතකය ගැන මෙලෙස ආවර්ජනය කළා. එදා මායි ලොකු මල්ලි පල්ලියේ පූජාවට ගියා. ටික වෙලාවකට පස්සේ තමයි බෝම්බ පිපිරුවේ. කටුපිටිය දේවස්ථානයේදී එම කුරිරු අත්දැකීමට මුහුණ දුන් මෙම දැරියගේ හිස ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදු වුණා. එයාගේ හිස් කබල මිනිස් පටක බැංකුවේ තැන්පත් කරලා එයාට මාස 5න් ඒක බද්ධ කෙරුවා. ඒ බද්ධ කෙරුවත් අපි තාම පීඩනයක ඉන්නේ. කොට තාම යාව ක්ලිනික් කරගෙන යන්න ඕන. යාව පරිස්සම් කරන්න ඕන. හිස බීජ වලින් එයාට කිසිම දූවිල්ලක් යන්නේ නැතුව. හිසට සිදු වූ බරපතල තුවාල සමග ජීවිතයත් මරණයත් සමග දැඩි අරගලයක නිරත වූ ස්නේහා යලි ජීවිතය ලබන්නේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මතයි. එසේම එම කාලය තුල ස්නේහාගේ දෙමාපියන්ද තම වැඩිමහල් දියණියව යථා තත්ත්වයට පත් කර ගැනීමට සිදු කළේ අපරිමිත කැපකිරීමක්. වඩු කර්මාන්තයෙන් සිය පවුල පෝෂණය කළ ස්නේහාගේ පියා තම නිවසේම පවත්වාගෙන ගිය එම කර්මාන්තයෙන් ඉවත් වූයේද සිය දියණියට එහි ශබ්දය පවා දරා ගැනීමට අසීරු බව වටහා ගැනීමත් සමගයි. මාස 5කට පසු හිස්කබල නැවත බද්ධ කිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් පරණ පුරුදු ජීවන රටාවට හුරු වුවද තවමත් ඇයට මත වූ සංකූලතා නිම වී නැහැ. එක දිගටම පාඩම් කරලාමත් ඔළුව රිදෙනවා. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා මහන්සි වෙලා ගෙදරදී ඔළුව රිදෙනවා. ඊට පස්සේ මම අඟ හොදගෙන නිදා ගන්නවා. ක්‍රීඩා කටයුතු වලට උපන් හපන්කම් දැක්වූ මෙම දැරියට පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම දක්ෂතාවන්ට තිත තැබීමටයි සිදුව තිබුණේ. දැන් මං ඉස්කෝලේ යනවා. ඒ වුණාට කලින් වගේ දුවලා සෙල්ලම් ගන්න බෑ, ක්‍රීඩා කරන්න බෑ. අනිත් ළමයි කරන දිහා බලාගෙන විතරයි මට ඉන්න පුළුවන්. සියලු බාධා මැද ස්නේහා තවමත් සිය අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ ගුරුවරියක වීමේ සිහිනය දකිමින්. තම දියණියට මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් ජීවිත දහස් ගණනක් කඳුළු අතර අතරමං කළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට වසරක් ගතවන අද ස්නේහාගේ පියා සමස්ත සමාජය වෙනුවෙන් මෙලෙස ඉල්ලීමක් කළා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් මම ඉල්ලන එකම ඉල්ලීම මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාම නීතිය හමුවට ගෙනෙන්න. පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නිසි පරිදි සිදු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා චෝදනා කරනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උද්‍යාංශ විසින් පල්ලිවලටම පහර දෙනවාය කියන නිශ්චිත තොරතුරු ඇවිල්ලා තිබුණා. ඒක වළක්වා නොගැනීම අපරාධයක්. රටට සමජාතීය නීති පද්ධතියක් අවශ්‍යයි කියන එක ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඇවිල්ලා එවැනි නීති 11 පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවය ඇති කරගත්තා. ඒ අවස්ථාවේ හදපු ඒ නව නීති රීති පද්ධති වලට ඉඩක් ලැබුණේ නැහැ. ඔබතුමාන්ලාගේ කාලයේදීත් මේක සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු වුණා. දැන් මේ වෙනකත් මේ ආණ්ඩුව යටතේත් ඔබ කෙරීගෙන යනවා. කැපිපේන දෙයක් වෙලා නැහැ නේ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම සමගි ජන බලවේගයට සහාය දෙන ඇතැම් දේශපාලඥයෝ එහෙම ඉලක්ක කරගෙන නැවතත් ඒ සිද්ධ වෙන්නේ සැබෑ පුජ්‍යලයා වෙනුවට දේශපාලන දඩයන් ආරම්භ කිරීම. ඒ වගේම ඔබතුමාලා චෝදනාවක් කළ කරන්නේ තිබු ජනාධිපතිවරයා මේක තව කියන්න ඕනේ කියලා. ඔහු විසින් ඔක්තෝබර් 26 වෙනිදා සිදු කරපු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයේ නිසා රාජ්‍යයේ ඇතිවෙච්ච අවුල් සහගත භාවය ප්‍රධාන හේතුවක් වුණා මේ සන්නද්ධ පිරිසට මේ ප්‍රහාරය එල්ල කරන්න. ඒ වගේම හිටපු අගමැතිතුමාටත් මේ වගකීමෙන් මිදෙන්න බෑ. අපි කියන්නේ අපිත් සම්පූර්ණයෙන් නිදොස් කියලා. අපටත් ඒ වගකීම තියෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වුණ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න යන මහතුරුන් අදහස් පළ කළා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන විමර්ශනය යටතේ සැකකරුවන් 119 දෙනෙකු සිටිනවා. සැකකරුවන්
සැකකරුවන් 40 දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ වගේම සැකකරුවන් 78 දෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය භාරයේ විමර්ශන කටයුතු මෙහෙයමින් පවතිනවා. මේ සැකකරුවන්ගෙන් සැකකරුවන් 52 දෙනෙක් දැනට රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු කරනවා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 11ක් මේ සම්බන්ධව විමර්ශන කටයුතු කරනවා. ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයේ විමර්ශන කණ්ඩායම් 3ක්ද මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරනවා. නවීන තාක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා මේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා. අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් ඒ සඳහා මුදල් යොදවපු අයවලුන් සහ තිරය පිටුපස ඉඳන් අනුබල දීපු අයවලුන් සොයාගෙන නීතිය ඉදිරියට පමුණුවලා ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබපු රටවැසියන්ට පවුල්වල අයට සාධාරණ යුක්තිය ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය වාගේ අවාසනාවන්ත සිද්ධීන් ඊට පස්සේ සිදු නොවන්න අවශ්‍ය විධිවිධාන ආරක්ෂක අමාත්‍යාංශයේ විදියට අපි දැන් පියවර අරගෙන තියෙනවා. දවසේ පුවත මොබිටෙල් ඩේටා ප්ලෑන් සක්‍රිය කිරීමට දැන්ම මොබිටෙල් සෙල්ෆ් කෙයාර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් ගණන අද 310ක් දක්වා ඉහළ ගිය අතර පූර්ණ සුවය ලබා පිටව ගිය ගණන 100 ඉක්මවා ගියා. අද වාර්තා වූ ආසාදිතයින් ගණන 6ක්. අද හඳුනාගත් COVID-19 ආසාදිතයන් 5 දෙනෙකු කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආසන්න ප්‍රදේශවල පදිංචි කරුවන්. අනෙක් ආසාදිතයා වාර්තා වන්නේ වරකපොළ ප්‍රදේශයෙන්. ඔහු COVID-19 ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් ආසාදිතයන් 32 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද වාර්තා වූ ආසාදිතයන් 5 දෙනා සමග එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 62ක්. එය කිසියම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයකින් වාර්තා වන ඉහළම අගයයි. මේ අතර බණ්ඩාරනායක මාවතේ පවුල් 242කට අයත් පුද්ගලයන් 1010 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ඔවුන් 166 වත්ත, 137 වත්ත සහ 107 වත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවන්. අද්දාසන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පවුල් 242කට අයත් 1010ක් වූ සංඛ්‍යාවක් නිරෝධායන කිරීම සඳහා යුද හමුදාවේ නිරෝධායන කඳුරු 3ක් වෙත නද දිනේදී රැගෙන යනු ලැබුවා. මේ අතර පසුගියදා බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ගොස් පැමිණ සිටි වැල්ලම්පිටිය ප්‍රදේශීය පවුලක් සිය නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. දැන් ඔයාලා ආශ්‍රය කරලා තියෙන තනිකරම කොරෝනා රෝගී. දවස් දෙකක් නතර වෙලා හිටියා. චූටි බබාව වඩා ගත්තේ නැද්ද? චූටි බබාවත් වඩා ගත්තා. කොච්චර අවදානමද අපි හෙල්ලි පැටිය වරන් ගිහලා. බය වෙන්න එපා. ප්‍රතිකාර මේවට තියෙනවා. මේවට අවශ්‍ය කරන දේවල් කරයි. නමුත් අපි ලොකු අවදානමක හෙළුවා මේවා දුරදිග බලන්නේ නැතුව. ඒ වුන් PCR පරීක්ෂාවකට යොමු කිරීමෙන් අනතුරුවයි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී තහවුරු කර ගැනුණු කිසිල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි COVID-19 ආසාදිතයන් 31 දෙනෙකු මෙවන විට කාතන්කොඩි මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයාගේ පවුලේ සමාජිකයින් ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයන් 11 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා යොමු කෙරුණා. මේ අතර එම ප්‍රදේශයේ පවුල් 15ක පුද්ගලයන් 71 දෙනෙකුට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම මම මාළු වෙලෙන්දෙක් හැටියට පොල්ගස්සෝවිට ප්‍රදේශයේ සහ පිළියන්දල පාසල් මාවත ඒ වගේම අබේරත්න මාවත වගේ ස්ථාන කිහිපයකට ගිහිල්ලා මාළු බෙදා දීමක් සිදු කරලා තියෙනවා. ඒ නිවාස හඳුනාගෙන ඒ පුද්ගලයන්ත් නිරෝධායනයට යොමු කිරීමට සිදු වුණා අපිට. මේ අතර පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හෙට සිට දින 3ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය අද තීරණය කරනු ලැබුවා. ඒ ඊයේ පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සමග ඍජු සබඳතා පවත්වා ඇති බව අනාවරණ වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුවා හෙට උදේට ව්‍යාපාරික මහතුරු සහ සේවක උදේ 6 ඉඳලා PCR පරීක්ෂණය සඳහා මේ කට්ටිය සහභාගී කරන්න. අදාළ ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි අලවිසලෙන් මාළු මිලදීගත් පිරිස ඒ පිළිබඳ වහම ප්‍රදේශීය සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කාතුඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටිනවා. මේ අතර සැක සහිත රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කෙරුණු බොරලැස්ගමුව රත්නපිටිය ප්‍රදේශීය පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඔහුගේ බිරිඳද COVID-19 පරීක්ෂාවට ලක් කළ බව රත්නපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඊට අමතරව පෙරේද දවසේ මෙම නිවසෙන් පන්සලට දානය අරන් ගිහින් තියෙනවා. එම පන්සලේ ස්වාමීන් වහන්සේත් අපි නිරෝධායනය කළා තියෙනවා මේ අවස්ථාවේ. අදාළ ආසාදිත පුද්ගලයා පසුගිය 19 වෙනිදා පන්නිපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණ ඇති අතර එදින එහි රුධිර කාන්දු කරන අංශයේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු රෝහල තුලම නිරෝධායනය කිරීමට පියවරගෙන තිබෙනවා.
එමෙන් මෙහි සේවය කරන කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකුගේ PCR පරීක්ෂණය අද දහවල් සිදු කෙරුණු අතර රෝහල් පරිශ්‍රයේද විෂ බීජ හරණයට ලක් කෙරුණා. අනතුරුවේම රෝහල හෙට දක්වා වසා තබන ලෙස මාර්ග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නියෝග කළා. මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 115ක්. ප්‍රතිකර ලැබූ රෝගීන් 4 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා අද දිනෙත් පිටව ගිය අතර මෙරටදී COVID-19 ආසාදනයේ වී සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 102ක්. මේ වන විට COVID-19 ආසාදිතව රෝහල් 4ක ප්‍රතිකාර ලබන ගණන 201ක්. වෛරසය ආසාදිත බවට සැකසහිත රෝගීන් 158 දෙනෙකුද වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මාර්තු 11 වෙනිදා පළමු ආසාදිතයා වාර්තා වීමේ සිට ගත වූ දින 42 තුළ මෙරටින් රෝගීන් වාර්තා වූයේ මේ ආකාරයෙන්. මෙතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලයේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 433 දෙනෙක් ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානා මගින් දිවයිනට රැගෙන ඒමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. ඒ අනුව ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු UL 1206 ගුවන් යානයෙන් අද පස්වරුවේ මෙරටට පැමිණියා. පාකිස්තානයෙන් පැමිණි අයගෙන් යම් ආකාරයක අධ්‍යවදානම් රෝගීන් හෝ අධ්‍යවදානම් මගින් සිටිනවා නම් ඒ අයව හඳුනාගෙන අදාළ අංශවලට යොමු කිරීමටත් එහෙම නොවන අයව නිරෝධායනය සඳහා යොමු කිරීමක් තමයි මෙතනින් කෙරෙන්නේ. මෙතර කුවේට් සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් Taman මේ වන විට මුහුණ පා ඇති ගැටලුවක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තිංශය දැනුවත් කළා. කුවේට් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ දැනුම් දීමක් අනුව එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් අද එහි පැමිණ ඇත්තේ ආපසු දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් එහි පැමිණි බොහෝ පිරිසක් තානාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කරනුගත් බවට චෝදනා කළා. පාන්දර 4 ඉඳන් මේ කට්ටිය මේ බලා ඉන්නවා. ඉතින් තාමත් ඒ ස්ථානෙන් ලංකාවේ එම්බසියට එන්න කියලා කියන්නේ ආවට පස්සේ ලංකා කුවේට් එකේ තියෙන එම්බසිය මේ විදියට දොරවගුළු වාගෙන මේ කට්ටිය අපහසුතාවයකට ලක් කරගෙන ඉන්නවා. දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙසට රජය නියම කර තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ ඇඳරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 35000කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමැණ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ලබන 24 වන සිකුරාදා දක්වා දෛනිකව පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳරි නීතිය ලිහිල් කර තිබෙනවා. අදත් අදාළ ප්‍රදේශවල ජනතාව සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගරවලට පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර ඇඳරි නීතිය ලිහිල් කිරීමෙන් පසු COVID-19 වෛරසය පාලනයට සහාය වන අයුරින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් අත්‍යවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අත්‍යවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී. මේ අතර දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙස රාජ්‍ය නියම කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය පැවසුවේ COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනයට බාධා එල්ලවීම ඇතුළු සමාජ සහ සෞඛ්‍යමය කරුණු මූලික කරගෙන මෙම තීරණයට එළඹී බවයි. මත්පැන් සල් වසා දැමීමට රාජ්‍ය නියෝග කළත් පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් එල්පිටිය නගරයේ පිහිටි මත්පැන් හල වසා දැමීම සඳහා අද පෙරවරුවේ දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. කෙසේ වෙතත් අවසානයේ එම මත්පැන් හල වසා දැමුනේ පොලිසිය සහ සුරාපතු නිලධාරීන්ගේ දැඩි උත්සාහයකින් අනතුරුවයි. මේ අතර හිඟුරක්ගොඩ නගරයේද මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. අප වාර්තාකරු පැවසුවේ මත්පැන් හල් වසා දමන ලෙස රාජ්‍ය නියෝග කිරීමෙන් අනතුරුව මත්පැන් හල් හිමියන් විසින් පාරිභෝගිකයින් සිය වෙළඳසැල් තුළට රැගෙන මත්පැන් අලෙවි කළ බවයි. මීට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව අද පෙරවරුවේ පාරිභෝගිකයින් විශාල වශයෙන් රැස්ව සිටින ආකාරය දක්නට ලැබුණා. වාරියපොළ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු හිමිනමක් ඇතුළු කණ්ඩායමක් වාරියපොළ පොලිසියේ සිටි නිලධාරියෙකුට ඊයේ පහර දීම හේතුවෙන් ඔහු නිගවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙක්. පහර දීමට සම්බන්ධ පිරිස පොලිස් ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ට බලපෑම් කළේ මෙලෙසයි. ඇකුස්ටට ගහන්න බෑ පොලිස් කාරින්ට. කොහෙද ගහන්නේ? මම වීඩියෝ කළා. ඌ IP
සර්ගේ ඔෆිස් එකේ ඇතුළට දාලා ගහන දර ඌ ඔයයි අප වාර්තාකරු පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර සුරාසැල් වසා දමන තිබෙන අවස්ථාවේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් 150ක් සහ බීර බෝතල් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලේවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර මත්පැන් හල් විවෘත කිරීමට සුරාපදු කොමසාරිස්වරයාගත් තීරණය නිවැරදි නොවන බවත් එය COVID-19 වෛරස පාලනය සම්බන්ධයෙන් තම පාර්ශවයේ සිදු කළ යෝජනාවලට සපුරා පටහැනි යෝජනාවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අම්බලන්ගොඩ තිලකපුර ග්‍රාම නිලධාරී කාර්යාලයේ උණුසුම් තත්ත්වයක් ඇති වූයේ රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණීම හේතුවෙන්. මෙහිදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස පොලිසිය අවවාද කළද එම උත්සාහය සාර්ථක නොවූ බව අප වාර්තාකරුවන් පැවසුවා. මේ අතර දෛනික වැටුප් ලබන තමන්ට රුපියල් 5000 දීමනාව නොලැබුණු බවට කොළඹ 15 රන්තිය උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව චෝදනා කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. ඒ ජනාධිපතිතුමා කියපු එක කරන්න. එක ග්‍රාම සේවකාව නෑ. 5000 අපිට දුන්නා. මට 5000 දෙන්න බෑ කිව්වා. පස්සේ මං කිව්වා මම සේන් රැකියාවක් කරලා සබන් විකුණනවා කියලා. සබන් පෙට්ටිය ගිහලා පෙන්නුවට පස්සේ තමයි මට 5000 දුන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳර නීතිය ක්‍රියාත්මක වුවද අද පෙරවරුවේ රාජගිරිය ගුවන් පාලම ආයුර්වේද වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පැවතුනේ මෙලෙසයි. මේ අතර ඇඳර නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අදත් සුපුරුදු පරිදි ආරක්ෂක අංශ ඇඳර නීති රාජකාරිවල නිරත වුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ ගත පැය 24 තුළ ඇඳර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 650 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මේ වන විට ඇඳර නීතිය උල්ලංඝනය කළ 34828 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊට අමතරව වාහන 8913ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳර නීතිය ක්‍රියාත්මක නොවූ බිබිල ප්‍රදේශයේ අද මගී ප්‍රවාහන සේවා කටයුතු රජය විසින් ප්‍රකාශයට පත් කළ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ අනුව එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය පියවර ගත්තේ මෙලෙසයි. සමහර රජයෙන් සහ ඩිපෝයෙන් ඒ ගමනගත මල්ලෙන් කියලා තියෙනවා බස්සේ දාන්න ඕන ප්‍රමාණය. දැන් මේකේ ප්‍රමාණය වැඩි. ඒක මේ වගේ ඉන්න තේරෙන්නේ නැහැ. මේ වෛරසයේ තියෙන බලනකම. ඒ කීප දේ නොකරන්නේ හේතුව කියන්නේ මේ වාක්‍ය මොකක්ද අපේ ගන්නවා. ඇඳර නීතිය පැනවීමත් සමග මහල් නිවාස වාසීන්ගේ ආතතිය දුරු කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ විසින් සංගීතය සැපයීමේ තවත් අදියරක් පොලිස් සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් මෝතර මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව පැවැත්වුණා. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 25 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 1,71,000කට අධිකයි. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තම රටට සංක්‍රමණිකයින් ඇතුළු කර ගැනීම අත්හිටුවමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් මේ වන විට ලක්ෂ 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,71,241ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ඇමරිකාවෙන් ආසාදිතයන් 7,92,938ක් වාර්තා වන අතර පුද්ගල මරණ 42,518ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයේ ඇමරිකාව තුළ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සංක්‍රමණිකයන් පැමිණීම අත්හිටුවමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ අදිසි සතුරාගේ ප්‍රහාරය හමුවේ ඇමරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවරට එළඹෙන බවයි. COVID-19 මරණ 20000 සීමාව පසු කළ සිව්වන රට බවට මේ වන විට ප්‍රංශය පත්ව තිබෙනවා. ප්‍රංශයෙන් COVID-19 ආසාදිතයන් 1,55,383ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 20,265ක්. මේ අතර ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි සේවකයන් 100 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ නිල නිවසේ සනීපාරක්ෂක
කටයුතු වල නිරත වූ සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සංචරණ සීමා නොතකමින් බංග්ලාදේශයේ ආගමික පූජකවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට දහස් ගණනක් ජනතාව සහභාගී වී තිබෙනවා. ඒ අනුව අවමංගල්‍යයට සහභාගී වූවන් ජීවත් වන ගම්මාන 7ක් හුදකලා කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගත්තා. මේ අතර පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් දූෂණ චෝදනා එල්ලව ඇති අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ටෙල් අවීව් අගනුවර රකින් චතුරශ්‍රයේ ඊශ්‍රායල ජනතාව විරෝධතාවයෙන් නිරත වන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර COVID-19 හේතුවෙන් ලොව වරායන් බහර ගැනීම ප්‍රතික්ෂේප කළ නෞකා අතරින් අවසන් ත්‍රිත්වය මේ වන විට මව් රටවල් වෙත ළඟා වී තිබෙනවා. COVID-19 වෛරස ගෝලීය වසංගතය චීනයේ වූහාන් නුවර අධි ආරක්ෂිත ජෛව පරීක්ෂණාගාරයෙන් ආරම්භ වූ බවට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් මේ වන විටත් චෝදනා එල්ල කරන අතර ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය යන රටවල් චීනයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව විනිවිද භාවයෙන් කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් COVID-19 වෛරසය වූහාන්හි පරීක්ෂණාගාරයෙන් ගිලිහුණු එකක් බවට නැගෙන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. 1500කට අධික වෛරස් එකතුවක් ගබඩා කර ඇති වූහාන් ජෛව පරීක්ෂණාගාරය 2015 වසරේ ඉදි කරන ලද්දක්. ප්‍රංශ ජෛව රසායනික සමාගමක උපදේශකත්වයේ ඇතිව ස්ථාපිත කරන ලද වූහාන් ජෛව පරීක්ෂණාගාරය සඳහා වැය කර ඇති මුදල යුවන් මිලියන 300කට අධිකයි. වර්ග මීටර් 3000ක වපසරයකින් යුතු වූහාන් පරීක්ෂණාගාරයේ සිලින්ඩරාකාර අධි ආරක්ෂිත කොටසක වෛරස් සාම්පල ගබඩා කර තිබෙනවා. ඔහු මේ අදහස් පළ කළේ කොරෝනා මර්ධනය සහ ආර්ථික පුනර්ජීවනය විෂය කොටගෙන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමග කළ සාකච්ඡාවේදී. වෛරසය නිසා තිබෙන තර්ජනය ඉවර වෙලා නැහැ. අපි පාලනය කළ කළමනාකරණය කරගෙන තිබෙනවා. ඒක අපි ඒ විදිහටම ඉදිරියට ගෙනියන්නට අපිට ජනතාවගේ ඒ සහයෝගය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි රජයක් හැටියට කරන සෑම දෙයක්ම වඩාත් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ ජනතාව වගකීමෙන් යුක්තව කටයුතු කළොත් පමණයි. ශේෂ්ත්‍ර කීපයකට විශාල පහරක් ලැබුණම අපේ ආර්ථික අපිට දැන් හිතන්න වෙලා තිබෙනවා අපි මේ ආර්ථිකය පණ ගන්නවන්නේ කොහොමද කියන කාරණා. මේක අපිට හොඳ අවස්ථාවක්. අපේ මේ ආර්ථික සැලැස්ම අපේ මේ මොඩල් එක වෙනස් කරන්නට අපි දේශීය ආර්ථික සැලැස්මකට යොමු වීමට හොඳම අවස්ථාව. අපිට මේක හොඳම අවස්ථාව. කෘෂි කර්මාන්තය අතින් ස්වයංපෝෂිත වෙනවා විතරක් නෙවෙයි අපේ රටේ නිෂ්පාදනය කළා ඒවා පිටරටට යවන්නට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඡන්දය පවත්වන ලෙස හෝ කල් තබන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නට මම කිසිසේත් සූදානම් නැහැ. යම් හේකින් ජූනි 2 වෙනිදා වන විට ඡන්දය තබා නව පාර්ලිමේන්තුව පත් වී නොතිබුණොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට පුළුවන් කමක් නැහැ. මොකද මට කිසිසේත්ම කළ නොහැක්කක් කිරීමට නීතිය කියන්නේ නැහැ. කෙසේ නමුත් මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මට අවශ්‍යතාවයක් නැහැ. මැතිවරණයේ දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට විවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකියයි. සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාවක් ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද? එය කළ හැක්කේ කෙසේද යන් සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලුවක් මේ අවස්ථාවේ නැති බවත් අවසාන වගකීම තිබෙන්නේ කාළඟද යන්න ගැන සැකයක් නැති බව මම සියලු දෙනාටම මතක් කර දෙන්නට කැමැතියි. ජූනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස නම් කරනු ලැබුවේ කිසිදු බලපෑමක් මත නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව අවධාරණය කළේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහන හා එක්වෙමින්. මේ අතර මැතිවරණ දිනය නම් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවා තිබුණා. කල්තැබුණු පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ තීරණය කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මැතිවරණ දිනේ නියම කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් කරුණු පැහැදිලි කළා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන්න ඔබතුමාට කිසියම් බලපෑමක් තිබුණාද? ඡන්දෙත් යන්නේ කියන බලපෑම වගේම තමයි ඡන්ද කල් දාන්නේ කියන බලපෑම.
හැබැයි මම ඍජුවම කියන්නට ඕනේ දිනයක් දිය යුතු බවට පෙන්වා දීම හැර කිසිම කෙනෙක් අහවල දිනය දිය යුතුයි කියලා බලපෑමක් නැහැ. දැන් අපි ඩේට් එක දීලා තින්නේ අපිට දෙන්න පුළුවන් ඈතම දිනේ. එදා වෙනකොටත් කොරෝනා හොඳ වුණ නැත්තම් ඒක කොරෝනා තමයි බලා ගන්න ඕනේ අපි නෙවෙයි. ජූනි 2 එහාට යෑමේ නීතිමය තත්ත්වය පිළිබඳව ඒක අපිට අදාළ නැහැ. පනතේ තියෙනවා 129 කියලා වගන්තියක් නොවිවරු විශේෂ තත්ත්වයක් හැදුණොත් කමිෂන් සභාවට පුළුවන් රීතිය හදන්න කියලා. අපි ඒකෙන්ද 20 ගැහුවා. කාට හරි ඒක වැරදි කියනවා නම් වැරදි කෙනෙකුට සුප්‍රීම කෝර්ට් ගිහිල්ලා අහන්න පුළුවන්. කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබුණේ මැතිවරණ දිනය නියම කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමටයි. ජූනි 22 වෙනිදා මැතිවරණය පවත්වනවා නම් ආපස්සට ගණන් හදලා බලලා අඩුම තරමින් සති 5ක් සති 7ක් අතර කාලවකවානුවක් තුල මේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීමේ ඒ ඉඩ ප්‍රස්තාව අපිට ලබා දෙන්න ඕනේ කියන යෝජනාව අපි ඉදිරිපත් කරේ. ඔබතුමාලා එකඟ නැහැ කියලාද කියන්නේ විස්තරات ඒ කියන්නේ? මම ඔබතුමාට බොහොම පැහැදිලිව මේ ප්‍රකාශය කළා. දැන් ඔබතුමා කියන්න 20 වෙනිදා කෙලින් තමයි කියන්නේ මගේ ඇදේට වැඩ නැහැ. මැතිවරණ කොමිසම තීරණය කොට තිබෙනවා අපේක්ෂකයන් සඳහා මනාපාංක මැයි 4 වෙනිදා ලබා දෙන්න. එතෙන් සිට දින ගන්න තමයි තීරණය කරලා තිබෙන මැතිවරණ ව්‍යාපාරය සඳහා. එහෙමනම් මැයි 4ට පෙර සමාලෝචන කළ යුතු බව අප විසින් පෙන්වා දෙන්න ලැබුවා. ඒ අනුව මෙම ප්‍රකාශයට පත් කොට තිබෙන දිනේ පිළිබඳව නැවත සමාලෝචන ලක්කොට මැයි 4 වෙනිදා මෙම දිනේ හෝ නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව. දැන්ට අරන් තියෙන තීරණය සම්බන්ධව ඔබතුමාලා විරෝධතා දක්වද? නෑ අපි මේ කිසිම තීරණයක් සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වීමක් කරන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිෂන් සභාව මේ අවස්ථාවේදී රටට සුබදායී තීරණයක් ගනී කියලා. අපි ඇහුවා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ත්‍රිවිධ හමුදාවගෙන් පොලිසියෙන් සහ අනිල් ජයසිංහ මැතිතුමාගේ අවසර ලැබිලා තියෙනවද කියලා. ලැබිලා නැහැ කිව්වා ඒක මතිකව. ඒ සහතිකේ නැතුව එතකොට කොහොමද මේ දිනේ ඇවිල්ලා තියෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමකින් සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා. නමුත් යම් පක්ෂයක වමනාවට දින නිමයක් කරලා තිබෙනවා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව. කොමිසමට බලපෑම් ඇති වෙලා තියෙනවා කියලාද ඔබතුමාලා මේ කියන්නේ? නියම කරලා දිනයක් මේ රටේ ජනාධිපතිතුමාගේ උපන්දිනය වෙන බැවින් අපිට මේ පිළිබඳව සාධාරණ සැකයක් ඇති වෙලා තිබෙනවා. අද මේ සාකච්ඡාවේදී නොයෙකුත් විදිහේ වෙනත් නීති ප්‍රශ්න වලින් මැතිවරණ පැවැත්වීම වළක්වන්න සමහරු උත්සාහ කළා. කොරෝනා තත්ත්වය මීට වඩා ලිහිල් වෙනවා නම් 20 වෙනිදා වෙනකොට ඡන්දය තියන්නට බාධාවකුත් නැත්නම් මේ පිළිබඳව මේ ගැන ඉදිත්තු වෙන්න හේතුවක් නැහැ. එතුමාට කරන්න දෙයක් නැතිකමට දිනයක් දුන්න බව තමයි අපිට වැටහුනේ. ඒ වගේම ව්‍යවස්ථාව පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙන බව එතුමාගේ කතාවෙන් පැහැදිලි වුණා. ඉතින් එහෙනම් අපිට පේන්නේ ජුනි 2ට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව ව්‍යවස්ථානුකූලව රැස් වෙන්න බැයි නම් ඉබේම පාර්ලිමේන්තුව කැඳවිය යුතුව තිබෙනවා. ඔබතුමාලා දැන් දින තියෙනකොට ඡන්දෙට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග එකතු වෙලා යන්න මොකක් හරි අදහසක් නැද්ද තාම? නෑ එක්සත් ජාතික පක්ෂය විදිහට අපි ඡන්දයට ඉදිරිපත් වෙලා මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. සමගි ජන බලවේගය ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් බොහෝ කුළුපඟව හැසිරෙනු මෙලෙස දක්නට ලැබුණා. ඔබතුමාලා එකතු වෙනවා වගේ දැක්කා? නෑ අපි එකතුවක් නෙවෙයි. හම්බුනාම අපි කතා කිරීම අපේ මේකගේ මිනිස්සු. පුළුවන් ඔය විදිහට කතා කරගෙන එකට යන්න. දැන් දෙගොල්ලෝ නාම යෝජනා දීලානේ දෙපැත්තෙන්. ජනතාව රැවටීමක්ද කරන්නේ මේ? ජනතාවගේ මතය අනුව තමයි අපි සමගි ජන බලවේගයේ පක්ෂ පිහිටවල අද ඒකෙන් ඡන්දය ඉල්ලන්නේ. මැතිවරණ කොමිෂන් සභාව සහ COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද අද පස්වරුවේ කැඳවා තිබුණු අතර එහිදී ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාවට යුද හමුදාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. COVID-19 හමුවේ තිබෙන තත්ත්වයක් මට පැහැදිලි කිරීමක් කරන්න තිබෙන්නේ එපමණයි. මම ඒ දේ පැහැදිලි කළා දුන්නා. ඔබතුමාලා අනුමත කරනවද මේ වෙලාවේ මැතිවරණයක් තියන්න පුළුවන්ද කියලා? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව මහා මැතිවරණයේ පැවැත්වීම සිදු කළ යුතුවද පවතින වසංගත තත්වයෙන් ජන ජීවිතය සුරක්ෂිත කිරීම ප්‍රමුඛ කාර්ය බව අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. මේ අතර මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. මහා මැතිවරණ පැවැත්වීම ආදී කටයුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා මේ අවස්ථාවේදී සිදු කළ යුතු බව අපි විශේෂයෙන් දන්නවා. නමුත් ප්‍රමුඛ ස්ථානයේ දී යුතු වෙන්නේ මේ අවස්ථාවේදී එම වසංගත තත්ත්වයෙන් ජන ජීවිත මුදවාගෙන අපේ ආර්ථිකය මුදවාගෙන රට යථාර්ථ තත්ත්වයට නැවතත් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවක් තිබ්බටත් වැඩිය හොඳට හැම ක්ෂේත්‍රයකම වැඩ කටයුතු කරද්දී නැවත පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවය මොකක්ද? දැන් අරණ පාර්ලිමේන්තුව කැඳවා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඡන්දය කල්දැමීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඡන්දයට බය විපක්ෂයට සම්බන්ධ පිරිස. අපි දන්නවා මේ ඇවිල්ලා මේ ආණ්ඩුව නීතින් තත්ත්වය පාවිච්චි කරමින් මැතිවරණ ව්‍යාපාරයකට මැතිවරණ ක්‍රියාවලියකට පාර කපා ගන්න හදනවා. ඒක අපි හිතනවා මේ වෙලාවේ මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය වටපිටාවක් නැහැ. කරුණු කීපයක් උඩ මේ තියෙන සහනාධාර බෙදා හැරීම හරහා මේ තියෙන දුප්පත්කම පාවිච්චි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ නිසා මේක අසාධාරණයි. ඒ වගේම ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනියන්න බෑ. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි සිසේත් මේ කිසිම දෙයක් මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවක් නෙමෙයි. මොකද ජනාධිපතිතුමාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ශක්තිමත් ජයග්‍රහණයකට අපිට හැකියාව තියෙනවා. ඒකට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට උවමනාවක් නැහැ. දැන් පළවෙනි කාරණේ මැතිවරණ කොමිසමේ ගැටලුව විසඳ ගන්නවා. මේක ස්වාධීනද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒක සමාජිකයෙක් පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඔහුව මෙහෙවන්නේ ලංකාවේ ඉන්න දේශපාලන කණ්ඩායම්ද නැත්නම් ඩයස්පෝරාවද කියන එක පිළිබඳව පවා අපිට දැන් සලකන්න වෙලා තියෙනවා. අද වසරක් ගෙවෙන දිනේදී මේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපිරපත් වූ ජනතාවට සාධාරණයක් ඉටු කරනව වෙනුවට ඊයේ රාත්‍රියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කරා. මේ රටේ මිලියන 21.5ක් වෙන ජනතාව බිල්ලට තියලා මේ මැතිවරණයක් තියන්න යනවා නම් මේ රටේ ජනතාව කවුරුවත් ඒකට කැමති වෙන්නේ නැහැ. මැතිවරණයක් කරන කටයුතු බාරව තිබෙන්නේ මැතිවරණ කොමිසමට රට බලාගෙන ඉන්නවා. ඡන්දය පැවැත්වුණොත් ඡන්දය පාවිච්චි කරන්න. අය හැටියට අපි ඒ අතරතුර ලබා දී හැකි සෑම සහයෝගයක්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ ආරක්ෂාව සහ කොමිසම සමග කටයුතු කිරීමේ ක්‍රියාමාර්ග වලට දිගටම අඛණ්ඩව කටයුතු කරනවා. මැතිවරණ කොමිසම තීරණය කළා තියෙනවා ජූනි 20 වෙනිදාට මහා මැතිවරණය පවත්වන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ කවුද වග කියන්නේ ජූනි 20 මැතිවරණය තියෙනකොට ඒ කාලය ඇතුළත කොහොමද නිදහස් සාධාරණ මැතිවරණයක් කරන්නේ කියන ප්‍රශ්නේ පැනනගින් මේ රෝගය ඇතුළේ. පාර්ලිමේන්තු මැතිවරණයේ දින නියම කිරීමත් සමගම ආණ්ඩුව උත්සාහ කරනවා කියලා මේ කොරෝනා වසංගතය ඇදුරේ මැතිවරණයකට යන්න හදනවා කියලා. මේක වැරදි අර්ථකථනයක්. ජූනි මාසේ 20 වෙනිදා වෙනකොට මේ වසංගතය ආම වෙලා නැත්නම් මැතිවරණ කොමිසම ආපහු දින නියම කරනවා. මැතිවරණයේ පැවැත්වීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට. රට යථාවත් කිරීමේ වගකීම තියෙන ආණ්ඩුවට. ඒ නිසා පැහැදිලිව මැතිවරණයක් පිළිබඳ අවසන් තීන්දුවක් කරගෙන නැත. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වන විට ගම්නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ අතර හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම අදත් සිදු කෙරුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඇරඹි හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද ක්‍රියාත්මක වුණා. හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා රේණුසිල්ලා මැතිතුමාගේ සංකල්පයකට අනුව විශේෂයෙන්ම කොරෝනා වසංගතයෙන් මේ මොහොතේදී පීඩා විඳින පූජ්‍ය පක්ෂය එවැගේම වැඩිහිටි නිවාස ළමා නිවාසවල වෙසෙන නේවාසිකව සිටින අයවලුන් වෙනුවෙන් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා LOLC සමගින් අද දවසේදී වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ කොරෝනා වසංගතය ආපු වෙලාවේ රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, අපි හැමෝදනා වෙනුවෙන් ඉදිරියට ආපු හිරුට රත්නත්‍රි ආශිර්වාදයම ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. හිරු සහන යාත්‍රා මේ වැඩසටහන අති මහත් අනාර්ගයි වලට වඩා පින් පුතේ. අපේ පුංචි පැටවෝ ටික ගොඩක් අපහසුතාව මැද්දේ මේ වෙලාවේ ඉන්නේ. හිරු සහන යාත්‍රාවට ගොඩාක් පින්. හිරු ටීවී එක තමයි මුලින්ම මේ කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනේ. එනිසා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ අතර හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව ඔබේ සුවසහනය අපේ වගකීමක් කරගනිමින් හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන අද දිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය විෂ බීජ හරණය කෙරුණේ මෙලෙසින්. මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් රතුකුරු සමාජයට ඒ වගේම හිරු මාධ්‍ය ජාලයට මේ සම්බන්ධයෙන් දක්වන අනුග්‍රහය පිළිබඳව. මේ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම කොළඹ යාපනීය මහනුවර පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පොලිස් ස්ථාන රැසක් අද දිනේත් විෂ බීජ හරණය කරනු ලැබුවා. කොරෝනා වෛරස මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය හා හිරු මාධ්‍ය ජාලය එක්ව මේ කර පොදු සේවය මම ඉතාමත් අගය කරනවා. COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම අරමුණින් හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන අදත් සිදු වුණා. ඒ අනුව අද විෂ බීජ හරණය කෙරුණේ ශාන්ත ඇන්ඩ්‍රස් වැඩිහිටි නිවාසය සහ කොටහේන ෂේපඩියන් වැඩිහිටි නිවාසයයි. 077 30 35 930 අංකයේ ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව ලබා ගත හැකියි. රට වෙනුවෙන් හිරු රට වටා හිරු
අද සිට ක්‍රියාත්මක පරිදි කහකුඩු කිලෝවක් සඳහා රුපියල් 750ක උපරිම මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. යාන්ත්‍රයේ රක්ෂිතය තුළ කිසියම් පිරිසක් විසින් අක්කර ගණනක් එලිපෙහෙලි කර ඇති අයුරු මෙලෙස දැකගත හැකි වුණා. රට වටා හිරු සූදානම අදට සමුගන්නට. පැත්තක් නැති අත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ